ආයිබෝවන් අදත් අපි කතා කරනවා විභාගයේදී ඔබට පැමිණෙන්න පුළුවන් රචනා ප්‍රශ්න සහ පසුගිය වසර 20ක් ඇතුළත ලබා දීලා තියෙන රචනා ප්‍රශ්න පිළිබඳව. එතකොට මෙහිදී අපි කතා කරන්නේ 4 වෙනි පාඩම ශාකාකාරය සහ ක්‍රියාකාරීත්වයේ පාඩමට අදාළ රචනා ප්‍රශ්න පිළිබඳව. එතකොට මාස 2ක් වගේ කෙටි කාලයකින් ඔබ විභාගයට සූදානම් වීම සඳහා විශාල කැපකිරීමක් කරන්න ඕනි. ඉතින් මේ කියන රචනා ප්‍රශ්න මම පළවෙනි, දෙවෙනි, තුන්වෙනි සහ හතරවෙනි පාඩම් වලට අදාළව වසර 20ක ලබා දීලා තියෙන සියලු රචනා ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න සෑම කොටසක්ම ආවරණය වන පරිදි පිළිවෙලින් ඉදිරිපත් කරා. එතකොට සම්පත් පොත හෝ ඔබේ සටහන අරගෙන බලන්න සියලුම කොටස් ආවරණය වන පරිදි රචනා ප්‍රශ්නයක් පැමිණිය හැකි සියලුම කොටස් වලින් ප්‍රශ්න කරලා තමයි මේ ප්‍රශ්න සූදානම් කරේ ඔබ වෙනුවෙන්. ඒ නිසා මේ ප්‍රශ්න ලබා ගන්න අවශ්‍ය කවුරු හරි ඉන්නවා නම් අපේ ටෙලිග්‍රෑම් සමූහය සමග ටෙලිග්‍රෑම් ගෲප් එක සමග සම්බන්ධ වෙන්න මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. දැනටත් මගේ WhatsApp සමූහය සමග සම්බන්ධ වෙලා සිටිනවා නම් ඔබ ටෙලිග්‍රෑම් සමූහය සමග සම්බන්ධ වෙන්න. මොකද සමාජිකයින් සංඛ්‍යාව සීමා සහිත නිසා නැවත ඉදිරියටත් අපි WhatsApp සමූහයට පාඩම් PDF හෝ ප්‍රශ්න පත්‍ර යොමු කරන්නේ නැහැ. එහෙනම් ශාකාකාරය සහ ක්‍රියාකාරීත්වයේ පාඩමේ මුලින්ම අපිට හමු වෙනවා මේ ප්‍රරෝහ අග්‍රය සහ මූල අග්‍රය පිළිබඳව. එතකොට ප්‍රරෝහ අග්‍රය සහ මූල අග්‍රය පිළිබඳ කෙටි සටහනක් පැමිණුණොත්, එතකොට කරුණු 15ක වගේ ඉතා කුඩා කොටසක් කෙටි සටහනක් ලියන්න පැමිණුණොත් ඔබට පුළුවනි සූදානම් වෙලා යන්න. දැන් මෙහිදීත් අපි එක ප්‍රශ්නයකවත් පිළිතුරු සාකච්ඡා කිරීමක් සිදු කරන්නේ නැහැ. එතකොට ඔබ ළඟ දැනටමත් සටහන් තියෙනවා. එතකොට ඒ සටහන් වලට අදාළව මේ කියන කොටස් වලට සූදානම් වෙලා යන්න. එතකොට ඔබට උදව්වක් වශයෙන් තමයි මේ ප්‍රශ්න ලබා දෙන්නේ. ඒ වගේම ඊළඟට තුන්වෙනි එකේ අහනවා ශාකවල චර්මීය පටක පද්ධතිය පිළිබඳ කෙටි සටහන් ලියන්න කියලා. එතකොට චර්මීය පටක පද්ධතියට අයිති වෙන්නේ කුමක්ද? ශාකවල අපිචර්මය. එතකොට අපිචර්මයේ විශේෂිත සෛල අපිට හමු වුණා මූලකේශ. එතකොට පාලක සෛල, ට්‍රිකෝම නැත්නම් අපිචර්මීය කේශර මේවා පිළිබඳව සහ ඒවායේ කෘත්‍යයන් පිළිබඳව විස්තර කරන්න පුළුවනි ඔබට. ඒ වගේම උච්චර්මය අර වියලි නැත්නම් විජලනයෙන් ආරක්ෂා කිරීම සඳහා පිළිපදින උච්චර්මය පිළිබඳව සහ ව්‍යාධි ජනකයින්ගෙන් යාන්ත්‍රික හානි වලින් ආරක්ෂා කිරීමට පවතින මේ කියන උච්චර්මය ඇතුළුව මේ චර්මීය පටක පද්ධතිය පිළිබඳ නැත්නම් අපිචර්මය පිළිබඳ ඔබට කෙටි සටහනක් ලිවීමේ හැකියාව තියෙනවා. ඊළඟට ශාකවල පූරක පටක පද්ධතිය පිළිබඳ විස්තර කරන්න. එහෙනම් මෘදු ස්තර සෛල, ස්ථූල කෝණාස්තර සෛල සහ දෘಢස්තර සෛල නැත්නම් දෘಢස්තර පටකය පිළිබඳව විස්තර කිරීමට සූදානම් වෙන්න. එතකොට පාඩම් කරනකොට වෙනම කොලයක් අරගෙන ලියලා හරි එතකොට මතකයෙන් වෙනත් කෙනෙකුට උගන්වන ස්වරූපයෙන් හරි කුමන හෝ ආකාරයකින් මේ කියන ප්‍රශ්න වලට පිළිතුරු මතක තබාගෙන යෑමෙන් ඔබට මාස 2ක් වගේ කෙටි කාලයකින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවනි. ඊළඟට 4 ශාකවල පූරක පටක පද්ධතිය පිළිබඳ විස්තර කරන්න. එතකොට සමාවෙන්න 5 වෙනි ප්‍රශ්නය ශෛලම පටකයේ ව්‍යුහය විස්තර කරන්න. 6 ෆ්ලෝයම පටකයේ ව්‍යුහය විස්තර කරන්න. බලන්න මේක අහලා තියෙනවා 2012 උසස් පෙළ විභාගයේදී කොහොමද දික්කඩකින් පෙනෙන පරිදි ෆ්ලෝයම පටකයේ ව්‍යුහය පෙන්වීම සඳහා සම්පූර්ණයෙන් නම් කරන ලද රූප සටහනක් අඳින්න. ෆ්ලෝයම පටකය තුලින් කාබනික ද්‍රව්‍යවල පරිසංක්‍රමණයේ වැදගත් ලක්ෂණ විස්තර කරන්න. එතකොට ෆ්ලෝයම පරිසංක්‍රමණය පිළිබඳව අහලා තිබුණා කොටසේදී. අපි ඉදිරියට බලමු. ශාක මූලක ප්‍රාථමික ව්‍යුහය
විස්තර කරන්න. එතකොට ඊළඟට ශාක කඳක ප්‍රාථමික ව්‍යුහය විස්තර කරන්න. ද්විබීජපත්‍රී කාෂ්ඨීය ශාකයක ද්විතීක වර්ධන ක්‍රියාවලිය පැහැදිලි කරන්න. මේවා මම අර ඔබගේ සටහනට අනුපිළිවෙලින් පැමිණෙන්න පුළුවන් සටහන දිහා බලලා ඔබටත් පුළුවන් මේ විදිහට රචනා ප්‍රශ්න සකස් කරගන්න. එතකොට බලන්න මේ 2008 වර්ෂයේදී ලබා දීලා තිනවා මීට සමාන ප්‍රශ්නයක්. හරස්කඩකින් දැක්වෙන පරිදි ද්විබීජපත්‍රී ශාක කඳක ප්‍රාථමික ව්‍යුහය විස්තර කරෙහි ඇති විවිධ පටකවල කාර්ය පැහැදිලි කරන්න. එහෙනම් ද්විබීජපත්‍රී කඳක ප්‍රාථමික ව්‍යුහය විස්තර කරන්න ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඒ ප්‍රශ්නෙම දෙවෙනි කොටස ද්විබීජපත්‍රී ශාක කඳක ද්විතීක ඝනවීම ඇතිවන ආකාරය පැහැදිලි කර හරස්කඩින් පෙනෙන පරිදි පරිණත කඳක ව්‍යුහය විස්තර කරන්න. එතකොට ඔබට පුළුවන් මාකින් ස්කීම් එක අරගෙන එතකොට අපේක්ෂා කරලා තියෙන කරුණු මොනවද කියලා බලලා අදහසක් ගන්න. එතකොට ඔබේ විෂය නිර්දේශයට අනුව ඔබගේ සටහනට අනුව පිළිතුර සකස් කරගන්න පුළුවනි. ඊළඟට 12 ආලෝක අන්වීක්ෂය යටතේ හරස්කඩකින් පෙනෙන පරිදි ද්විබීජපත්‍රී ශාක කඳක ද්විතීක ව්‍යුහය විස්තර කරන්න. එතකොට දැන් ප්‍රාථමික ව්‍යුහය සමාවෙන්න ද්විතීක ව්‍යුහය 2008 වර්ෂයේත් අහලා තියෙනවා. 2019 වර්ෂයේ ද්විතීක ව්‍යුහය අහලා තියෙනවා පැරණි නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයේදී. ඒතකොට ද්විබීජපත්‍රී කඳෙහි ද්විතීක වර්ධනය සිදුවන ආකාරය විස්තර කරන්න. දැන් ව්‍යුහය විස්තර කරනකොට ද්විතීක වර්ධනය සිදුවන ආකාරය විස්තර කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේක කොටස් දෙකකට වෙන් කරලා තියෙන්නේ. එතකොට අපි තෝරා බේරාගෙන ලිවීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ද්විතීක වර්ධනය සිදුවන ආකාරය වෙනමත් ද්විතීක ව්‍යුහය වෙනමත්. එතකොට බලන්න ඊළඟට අරටුව සහ එළය පිළිබඳව කෙටි සටහනක් ආවොත් වර්ධක වලයන් පිළිබඳ කෙටි සටහනක් ආවොත් කොහොමද ඔබ ලියන්නේ කියන එක සූදානම් වෙලා යන්න. ඒ වගේම 15 ආලෝක අධිග්‍රහණයක් සඳහා ශාක ප්‍රරෝහ නිර්මාණය වී ඇති ආකාරය විස්තර කරන්න. මේකෙදී උපරිම ආලෝක අධිග්‍රහණයක් සඳහා කියලා දීලා නැත්තේ ඇයි? මොකද අර ඔබට මතක ඇති පත්‍රවල දිශානතිය ගත්තොත් එහෙම සමහර ශාකවල පත්‍ර තිරස්ව තියෙනවා උපරිම ආලෝකයක් අධිග්‍රහණය කරන්න. සමහර පත්‍ර සිරසට ආනතව උදාහරණයක් විදිහට තෘණ ශාකවල කොහොමද තියෙන්නේ? අඩු ආලෝක තත්වයට තේවුවද කාර්යක්ෂමව ආලෝකය ප්‍රතිග්‍රහණය කරගන්නවා. මේ දිශානතිය මගින් තෘණ ශාකවල මොකද සිරස්ව සැකසුණු පත්‍ර තියෙනවා. ඇයි ඒ තෘණ ශාකවල සිරස්ව තියෙන්නේ? ආලෝක ප්‍රමාණය අඩුවෙන්, ඒ කියන්නේ තීව්‍ර ආලෝකයට නිරාවරණය වීම වළක්වාගෙන පත්‍ර තලයට හානි වීම වළක්වා ගැනීම. මොකද තෘණ වගේ ශාක බොහෝ වියලි ප්‍රදේශවල වියලි කාලගුණ තත්වයට තේත් වර්ධනය වෙන නිසා. එතකොට බලන්න 16 ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාක පත්‍රවල ව්‍යුහය විස්තර කරන්න. එතකොට ශාක පත්‍රයේ ව්‍යුහය විස්තර කරන්න කියලා ඇවිත් තියෙනවා. බලන්න 2019 නව නිර්දේශය යටතේදී ඒකම අහලා තියෙනවා කොහොමද? හරස්කඩ පෙනෙන පරිදි දර්ශීය ද්විබීජපත්‍රී ශාක පත්‍රයක පටකීය ව්‍යුහය විස්තර කරෙහි කෘත්‍යයන් සඳහන් කරන්නලු එක් ව්‍යුහයන් වල. එතකොට බලන්න මේ කියන ශාක පත්‍රයේ ව්‍යුහය විභාගයේදී ප්‍රශ්න කරා 2019. හැබැයි එහෙම ප්‍රශ්න කරා කියලා 2020 වර්ෂයේදී ඔබට මේ ප්‍රශ්නය ලැබෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ලැබෙන්න පුළුවන් වෙනත් ආකාරයකින්. ඒ නිසා සූදානම් වෙලා යන්න. ඊළඟට පූටිකාවක ව්‍යුහය විස්තර කරන්න. මේක මේ අනුමාන ප්‍රශ්නයක් විදිහට දීලා තියෙන්නේ. පූටිකා විවෘත වීමේ සහ වැසීමේ යාන්ත්‍රණය පැහැදිලි කරන්න. එතකොට මේ කියන පූටිකා චලන යාන්ත්‍රණය කියන එක 2016 කෙටි සටහනක් අහලා තියෙනවා. මේ වසර 20ක් ඇතුළත පූටිකා චලන යාන්ත්‍රණය අහලා තියෙන්නේ 2016 දී පමණයි. ඒ කියන්නේ නැවත පැමිණීමේ හැකියාව තියෙනවා. බලන්න 20 ශාක තුල ජලය සහ ද්‍රව්‍ය පරිවහණය වන පරිවහන ක්‍රම මොනවද කියලා අහනවා. ඒ කියන්නේ සක්‍රීය පරිවහණය සහ අක්‍රීය පරිවහන ක්‍රම තමයි විස්තර කරන්න තියෙන්නේ. ඊළඟට 21 රික්තකයක් සහිත සෛලයක්. සෛලයට වඩා ජල විභවයේ වැඩි ද්‍රාවණයක, ජල විභවයේ අඩු ද්‍රාවණයක
සහ ආශ්‍රිත ජලයේ ගිල්ලූ විට එතකොට සෛලයක් ගිල්ලවනවලු එම සෛලයේ ජල විභවයට වඩා වැඩි සාන්ද්‍රණයකින් යුතු ද්‍රාවණයක. ඒ වගේම සෛලයේ ජල විභවයට වඩා අඩු ජල විභවයක් සහිත ද්‍රාවණයක. ඒ වගේම ආශ්‍රිත ජලයේ ගිල්ලනවා. ඒතකොට මේ අවස්ථා තුනේදීම සිදුවන්නේ මොනවද කියන දේ ජල විභව සංකල්පයට අනුව පැහැදිලි කරන්න කියලා තියෙනවා. එතකොට බලන්න 2011 වර්ෂයේදී මේ හා සමාන ප්‍රශ්නයක් ඉරීමක් කරලා තියෙනවා බලන්න. ඒ කොටසේදී අහන්නේ ශාක මුලක ශෛලම තුලට පාංශු ද්‍රාවණයේ සිට ජලය පරිවහණය වන පත. ශාක සෛල හරහා ජලය පරිවහණය වීම සඳහා අදාළ වන මූල ධර්ම සඳහන් කරමින් විස්තර කරන්න කියලා. ඒතකොට පිළිතුර අරගෙන බලන්න කොයි විදිහටද මොන වගේ කරුණුද අපේක්ෂා කරන්න කියලා. ඒතකොට පරීක්ෂණාගාරයේදී රෝහියෝ ශාක පත්‍රයක සෛලවල ද්‍රාව විභවය නිර්ණය කරනු ලබන්නේ කෙසේද විස්තර කරන්න. එතකොට විභාගයේදී රචනා ප්‍රශ්නයකට ප්‍රැක්ටිකල් එකක්. ප්‍රැක්ටිකල් එකක් අහයි කියලා ඔබ හිතන්නේ නැති වෙන්න පුළුවන්. ව්‍යුහගත රචනා විතරක් අහයි කියලා. නමුත් බලන්න 2011 වර්ෂයේ අහලා තියෙනවා දැන් රෝහියෝ පත්‍රයක සෛලවල ද්‍රාව විභවය. එතකොට මේක මම ආදර්ශ ප්‍රශ්න පත්‍ර 1 කියන කොටසේදී ආදර්ශ ප්‍රශ්න පත්‍ර 1 යටතේ රචනා ප්‍රශ්න සමාවෙන් ව්‍යුහගත රචනා යටතේදී මේ රෝහියෝ පත්‍රයේ ද්‍රාව විභවයේ සෙවීම ඔබට ඉදිරිපත් කරා. ඒ කියන්නේ හැම වෙලාවෙම දැන් අර්ථාපර ස්කන්ධ ආකන්දවල දිගෙහි වෙනස ප්‍රශ්න කරාට රෝහියෝ පත්‍රයේ අපිචර්මීය සිවියේ ද්‍රාවී භවයේ සිවීම හෝ කොලොකේෂියා පත්‍ර වෘන්ත සෛලවල ජලී භවයේ සිවීම කියන එක ප්‍රශ්න කරනවා අඩුයි. ඒ කියන කොටස් වලින් නැවත ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ නිසා රචනා ප්‍රශ්නයක් වුණත් එන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ජීව විද්‍යා විෂය නිර්දේශයට අදාළ සියලු ප්‍රායෝගික පරීක්ෂණ හොඳින් මතක තබාගෙන විභාගයට යන්න. මේ පාඩමේ විතරක් නෙමෙයි 23 පාංශු ද්‍රාවණයේ සිට ශාක මුල තුලට ජලය සහ ඛනිජ චලනය මේක කෙටි සටහනක් ලියන්න මම ඔබට ඉදිරිපත් කරේ. එතකොට ඔබේ සම්පත් පොත ගත්තොත් එහෙම 134 වෙනි පිටුවේ තියෙන පටන් ගන්න කොටස ශාක තුල ජලය සහ සමවෙන්න 23 පාංශු ද්‍රාවණයේ සිට ශාක මුල තුලට ජලය සහ ඛනිජ චලනය කියන කොටස. ඊළඟට අරීය ජල පරිවහනය සිදුවන ආකාරය විස්තර කරන්න. එහෙනම් අරීය ජල පරිවහන මාර්ගය අපෝප්ලාස්ට මාර්ගය, සිම්ප්ලාස්ට මාර්ගය, පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය පිළිබඳව විස්තර කරන්න ඕනේ. ඊළඟට 25 ශාක තුල ජලය සහ ඛනිජ උඩුකුරු පරිවහනය. අපි මේකට කියනවා රසෝද්ගමනය කියලා. උඩුකුරු පරිවහනය පිළිබඳව රචනා ප්‍රශ්නයක් එන්න පුළුවනි. බලන්න 2005 වර්ෂයේදී මේ උඩුකුරු පරිවහනය පිළිබඳ ප්‍රශ්න කරා පසේ සිට ශාක මුලක ශෛලම වාහිනී දක්වා ජලය ගමන් කරන විවිධ මාර්ග විස්තර කර. ඒ කියන්නේ අරීය පරිවහන මාර්ගනේ. මේ සඳහා පදනම් වන මූල ධර්ම පැහැදිලි කරන්න. B කොටස් බලන්න. මුලක ශෛලමේ සිට උසස් ශාකයක පත්‍ර මධ්‍ය සෛල දක්වා. ඒ කියන්නේ රසෝද්ගමනය නැත්නම් සිරස් පරිවහනය ගැන කියන්නේ. පත්‍ර මධ්‍ය සෛල දක්වා ජලය ගමන් කිරීම සඳහා උපකාරී වන යාන්ත්‍රණ පැහැදිලි කරන්න. බලන්න 2019 වර්ෂයේදීත් අහලා තියෙනවක මොකද්ද? ශාකයක් මගින් ජලය අවශෝෂණය සහ පරිවහනය සිදු කරන ආකාරය. ඒවායේ පත, යාන්ත්‍රණ සහ පාලන ක්‍රම සඳහන් කරමින් විස්තර කරන්න. ජල අවශෝෂණය ගැන අහන්නේ සහ අරීය පරිවහනය පිළිබඳව. ඊළඟට උසස් ශාකවල ජලය අවශෝෂණය, ජලයේ පාර්ශ්වික පරිවහනය සහ සිරස් පරිවහනය යන ක්‍රියාවලි සඳහා දායක වන ක්‍රියාවලි යාන්ත්‍රණ ක්‍රටියෙන් පැහැදිලි කරන්න. 2002 වර්ෂයේදී අහලා තියෙනවා. ඒතකොට නැවත මේ මූලකින් ද්‍රව්‍ය සහ ජලය අවශෝෂණය, අරීය පරිවහනය සහ සිරස් පරිවහනය කියන එක නැවත ප්‍රශ්න කරන කොටසක්. 29ත් බලන්න සනාල ශාක තුල සාමාන්‍යයෙන් පරිවහනය වන ද්‍රව්‍ය මොනවාද? ඒක ටිකක් වෙනස් ආකාරයේ ප්‍රශ්නයක්. එම ද්‍රව්‍ය වල ප්‍රභවයන් සඳහන් කරන්න. දැන් උදාහරණයක් විදිහට පාංශු ජලය කියන්නේ අවශෝෂණය කරගන්නා ද්‍රව්‍යයක්. පරිවහනය කරන ද්‍රව්‍යයක්. මේ ජලය ලබා ගන්න ප්‍රභවය මොකද්ද?
පස කියන එක තමයි ප්‍රභවය. ආන් ඒ විදිහට සනාර ශාක තුල ඇතැම් ද්‍රව්‍ය පරිවහනයේදී ඉවහල් වන ක්‍රියාවලි සහ යාන්ත්‍රණ සැකෙවින් විස්තර කරන්න. එහෙනම් ද්‍රව්‍ය පරිවහනයේදී ඉවහල් වන යාන්ත්‍රණ දැන් මේ 2015 මාකින් ස්කීම් එක අරගෙන ඔබට අධ්‍යයනය කරන්න පුළුවනි. මේ පිළිතුර සකස් කරගන්න ආකාරය. ඊළඟට දැන් බලන්න විභාගයේදී මෙවැනි පිළිතුරකට ඔබ සූදානම් වෙලා ගියේ නැත්නම් එතකොට පාඩම් කිරීම නැත්නම් ඒ සටහන පාඩම් කිරීමෙන් පමණක් සෑහීමටපත් වෙලා ඔබ විභාගයට ගියොත් මම දැන් සටහන පාඩම් කරගත්තා කියලා මේ ප්‍රශ්න රචනා ප්‍රශ්න ලියලා හුරුවක් නැත්නම් ඒ වෙලාවේදී ඔබ තැති ගන්න පුළුවනි කොහොමද මම මේ ප්‍රශ්නේ ලියාගන්නේ කියලා. ඒ හින්දා කලින්ම සූදානම් වෙලා ගියොත් දැන් කලින් අහපු ප්‍රශ්නයක් නැවත නැවත අහනවා. ඒ නිසා බලන්න 30 ෆ්ලෝයම පරිසංක්‍රමණ යාන්ත්‍රණය විස්තර කරන්න. එතකොට ඒක අහලා තියෙනවා 2019 නව නිර්දේශයටතේ කුමක් විදිහට දාලා තියෙන්නේ ෆ්ලෝයමීය පරිසංක්‍රමණ යාන්ත්‍රණය විස්තර කරන්න කියලාම අහලා තියෙනවා. ඒ වගේම 2003 දී මොකක්ද අහලා තියෙන්නේ පත්‍ර මැද සෛලවල ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂක ඵලය. ඒ කියන්නේ ප්‍රධාන මුලෙහි සංචිත සෛලවල පරිසංක්‍රමණය වන ආකාරය විස්තර කරන්න. එතකොට පත්‍ර මැද සෛලවල ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂක ඵලය ග්ලූකෝස්නේ ග්ලූකෝස් සුක්‍රෝස් බවට පරිවර්තන වෙනවා කියන අදහස කියන්න අනිවාර්යයෙන්ම. ඒතකොට මෙම පරිසංක්‍රමණය සඳහා සහභාගී වන ප්‍රධාන පටකයේ ව්‍යුහය සැකෙවින් විස්තර කරන්න. ඒ කියන්නේ ෆ්ලෝයම පටකයේ ව්‍යුහය නේද? එතකොට 33 ශාක තුල සිදුවන උත්ස්වේදන ක්‍රියාවලිය පැහැදිලි කරන්න. උත්ස්වේදන ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක විස්තර කරන්න. මම ඒක ආදර්ශ ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරේ. බලන්න ඒක මහලා තියෙනවා 2017 දී උත්ස්වේදනය යනු කුමක්ද? විවිධ බාහිර සාධක උත්ස්වේදන ශීඝ්‍රතාවයට බලපාන්නේ කෙසේදයි සඳහන් කරන්න. ඔන්න නැවත අහලා තියෙනවා රචනා ප්‍රශ්නයකට ප්‍රායෝගික පරීක්ෂණයක් නැත්නම් ප්‍රැක්ටිකල් එකක් අහලා තියෙනවා. බලන්න පානමානයක් භාවිතා කර උත්සේදන ශීඝ්‍රතාවය නිර්ණය කිරීම සඳහා පරීක්ෂණ ඇටුමක් සකස් කරන්නේ කෙසේදයි විස්තර කරන්න. එතකොට මගේ වීඩියෝ මාලාවේ තියෙනවා පානමානයේ පරීක්ෂණය. එතකොට හොඳින් ඒක ශ්‍රවණය කරලා විභාගයට ගියොත් ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම මූල පීඩනය සහ බිඳු දේ පිළිබඳ කෙටි සටහනක් ආවොත් ලියන්න සූදානම් වෙන්න. ශාක පෝෂණ ආකාර කෙටි සටහනක් ලියන්න කිව්වොත් එහෙම ශාක පෝෂණ ආකාර වෙන්නේ දැන් ශාකවල ප්‍රධාන පෝෂණ ආකාරය තමයි කුමක්ද? ස්වයං පෝෂී පෝෂණ ක්‍රමය නැත්නම් ස්වයං පෝෂකතාවය. ඊට අමතරව තවත් පෝෂණ ආකාර මොනවද තියෙන්නේ? සහජීවී පෝෂණ ආකාර තියෙනවා. අන්‍යෝන්‍ය ආධාරය සහ භෝජීතාවය සහ පරිපෝෂිතාවය. තව ඔබට මෙතනදී පුළුවන් ඇතුළත් කරන්න ශාක පෙන්වන විශේෂ පෝෂණ ක්‍රම විදිහට මාංශ භක්ෂක ශාක පිළිබඳවත්. එතකොට කෙටි සටහනේදී මේ කියන සියලු කරුණු ඇතුළත් කරලා ලියන්න. බලන්න 27 2005 දී අහලා තියෙනවා ශාකවල ප්‍රභා සංශ්ලේෂක නොවන පෝෂණ මාදිලි කියලා කෙටි සටහනක්. එතකොට ඊළඟට 38 ශාක සඳහා අධිමාත්‍ර මූලද්‍රව්‍ය ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ විස්තර කරන්න. එතකොට අර ඔකට 144 වෙනි පිටුවේ සම්පක්කතේ දීලා තියෙන වගුවක් නේද? මෙන්න මේ වගුව කුමන හෝ ආකාරයකින් දැන් අර ව්‍යුහගත රචනා සහ MCQ වලට පවා මේ කොටස් අහන්න පුළුවන්. රචනා ප්‍රශ්නයක් ආවොත් එයටත් සූදානම් වීම ඔබට පහසුයි විභාගයේදී. ඒ වගේම ශාක සඳහා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ විස්තර කරන්න කියලා ආවොත් අර කියන වගුවේ කියන කරුණු රචනාමය ස්වරූපයෙන් ලියන්න සූදානම් වෙන්න. ඒතකොට රචනා ප්‍රශ්නයක් ලියද්දී රචනා ස්වරූපයෙන් ලියනවා. දැන් ඔබ දැනටමත් දන්නවා. නමුත් කවුරු හරි නොදන්න කෙනෙක් ඉන්නවා නම් රචනා පේපර් එකේදී වගුගත කරලා කිසියම් කරුණක් ලියුවොත් ලකුණු ලැබෙන්නේ නැහැ ඔබට. රචනා ස්වරූපයෙන් ලිවිය යුතුයි අනිවාර්යෙන්. වගුවක ඇතුළත් කරලා ලිව්වොත් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ වගේම කරුණු වෙන් කරලා තරු දාලා නැත්තම් පොයින්ට්ස් දාලා කුමන හෝ ආකාරයකින් කරුණු පොයින්ට්ස් වෙන් කරලා පෙන්වුවොත් එයත් ඔබට විභාගයේදී ලකුණු නොලැබීමට හේතුවක් වෙනවා. රචනා ස්වරූපයෙන් අනිවාර්යෙන් ලියන්න ඕනි. එතකොට ඡේද වෙන් කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් තරු දැමීම හෝ පොයින්ට්ස්
වෙන් කිරීමට කිසියම් හෝ සලකුණක් යෙදීමෙන් වැළකෙන්න. ඒ වගේම 40 ශාකවල ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනයේ වාසි සහ අවාසි විස්තර කරන්න කියලා මේක මේ අලුත් සිලබස් එකට අදාළ දෙයක් නෙමේ. පැරණි නිර්දේශයේ සිටින දරුවන්ට සූදානම් වෙලා යන්න. එතකොට ශාකවලට අදාළව පරම්පරා ප්‍රත්‍යාවර්තනය පැහැදිලි කරන්න. එතකොට ශාකවල සිදුවන මේ පරම්පරා ප්‍රත්‍යාවර්තන ක්‍රියාවලිය පිළිබඳව පොදුවේ හැඳින්වීමක් කරන්න පුළුවන්. එතකොට මේ කියන කරුණු 2018 විභාගයේදී ඇහුවා. ඒ වගේම පෝගනාටුම් ජීවන චක්‍රය විස්තර කරන්න ඇවිල්ලා තියෙනවා 2009 කෙටි සටහනක් සහ 2014 කෙටි සටහන්. නෙප්‍රොලෙපිස් ජීවන චක්‍රය සෙලජිනෙල්ලා සීකස් කියන මේ කියන දේවල් වල ජීවන චක්‍ර පිළිබඳව දැනට විභාගයේදී රචනා ප්‍රශ්න පැමිණෙලා නැහැ. වසර 20ක් ඇතුළත. ඒ නිසා සූදානම් වෙලා යන්න. 47 සපුෂ්ප ශාකවල ජීවන චක්‍රය විස්තර කරන්න, බීජ සහ ඵල විකසනයේ වැදගත්කම සාකච්ඡා කරන්න. එතකොට සටහන දිහා බැලුවොත් ඔබට පහසුවෙන් පිළිතුර සොයා ගන්න පුළුවනි. 49 පරම්පරා ප්‍රත්‍යාවර්තනයේ යන්නෙන් අදහස් කරන්නේ කුමක්දයි? පෝගනාටුම් වල ජීවන චක්‍රයට අදාළව පැහැදිලි කරන්න. එතකොට පෝගනාටුම් ජන්මානුශාකයේ රූපාකාරය සහ පෝෂණ තත්වය, නෙප්‍රොලෙපිස් වල සහ සපුෂ්ප ශාකවල ජන්මානුශාකයේ රූපාකාරය සහ පෝෂණ තත්වයන්ගෙන් වෙනස් වන්නේ කෙසේදයි සඳහන් කරන්න. එහෙනම් පෝගනාටුම් වල ජන්මානුශාකයේ රූපානුකාරය ඔබට මතක ඇති. ජන්මානුශාකය අර කඳ වැනි ව්‍යුහයක්, පත්‍ර වැනි ව්‍යුහයක් සහ මූලාභ වලට විභේදනය වුණ ප්‍රමුඛ ශාකය තමයි පෝගනාටුම් වල ජන්මානුශාකය කියලා කියන්නේ. ඒ වගේම ස්වයං පෝෂී පෝෂණ තත්ත්වයක් පෙන්වනවා. හැබැයි නෙප්‍රොලෙපිස් සහ සපුෂ්ප ශාක ගත්තොත් එහෙම ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේ කියන වගේ වෙනස්කම් කොහොමද මේ වෙනස්කම් කියලා සංසන්දනය කිරීමක් කරන්න ඕනේ. හැබැයි වගුගත කිරීමක් සිදු නොකළ යුතුයි. රචනා ස්වරූපයෙන් ලියන්න ඕනේ. මේක 2000 වර්ෂයේ මේ අසන ලද ප්‍රශ්නයක්. ඒතකොට තුන්වන කොටසේදී අහන සපුෂ්ප ශාකවල ශුද්ධ බීජාණු නිපද වෙන ආකාරය සහ ඒවා ව්‍යාප්ත වෙන ආකාරය විස්තර කරන්න කියලා. ඊළඟට අපි යනවා උත්තේජවලට ශාක දක්වන ප්‍රතිචාර පිළිබඳව. රචනයක් ලියන්න කිව්වොත් එහෙම මෙහිදී ඔබට ආලෝකය සඳහා ශාක දක්වන ප්‍රතිචාර පිළිබඳ කියන්න ඕනේ. ඒ වගේම ගුරුත්වාවර්තනය නැත්නම් ගුරුත්වයට දක්වන ප්‍රතිචාර, ඒ වගේම යාන්ත්‍රික උත්තේජ වලට දක්වන ප්‍රතිචාර මේ කියන සියල්ල පිළිබඳව විස්තර කරන්න ඕනේ. දැන් ප්‍රභා රූප ජනනයේ කෙටි සටහනක් ආවොත් අනිවාර්යෙන් ඔබෙන් ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. මොකද නව නිර්දේශයට අලුතින් අතුරත් කරපු කොටසක් මේ ප්‍රභා රූප ජනනය. ඒ නිසා ඒ වගේම ආලෝකයට 52 ආලෝකයට ශාක දක්වන ප්‍රතිචාර පැහැදිලි කරන්න. ඒකට ආලෝකයට දක්වන ප්‍රතිචාර මොනවද තියෙන්නේ? ප්‍රභා රූප ජනනය, ඒ වගේම බීජ ප්‍රරෝහණය කෙරෙහි ආලෝකයේ බලපෑම, ශාක පරතරය පවත්වා ගැනීමට ආලෝකයේ බලපෑම, පුෂ්ප හට ගැනීම සඳහා ආලෝකයේ බලපෑම, කඳන් දික්වීම සහ ප්‍රභා වර්ධනය. මේ කියන සියල්ලම ආලෝකයට ශාක දක්වන ප්‍රතිචාර. ඒතකොට සම්පත් පොතේ 155 පිටුවේ ඉඳලා 156 පිටුවේ ඔබට සොයා ගන්න පුළුවන් පිළිතුර. ඒ වගේම ගුරුත්වයට ශාක දක්වන ප්‍රතිචාර, ගුරුත්වයට ශාක දක්වන ප්‍රතිචාර නැත්නම් ගුරුත්ව වර්ධනය පිළිබඳව කෙටි සටහනක් ලියන්න පුළුවනි. ඊළඟට 54 යාන්ත්‍රික උත්තේජ වලට ශාක දක්වන ප්‍රතිචාර පිළිබඳව කෙටි සටහනක් පැමිණෙන්න පුළුවනි. එතකොට අර නිමෝසා ශාකය දැන් ස්පර්ශ සම්නමන ප්‍රතිචාර දක්වීම මේ කියන කරුණු යාන්ත්‍රික උත්තේජ වලට දක්වන ප්‍රතිචාර විස්තර කරන්න පුළුවනි. 55 උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේදී ශාක වර්ධක යාමක වල කාර්යභාරය විස්තර කරන්න. එතකොට ශාක වර්ධක යාමක වලටමයි ශාක වර්ධක ද්‍රව්‍ය, ශාක වර්ධක හෝමෝන නැත්නම් යාමක කියලා කියන්නේ. ඒතකොට ඔක්සින්, ගිබරලින්, සයිටෝකයිනින්, ඇබ්සිසික් අම්ලය සහ එතිලීන් පිළිබඳව අපිට විස්තර කරන්න පුළුවනි. එතකොට බලන්න 2010 වර්ෂයේදී ඔබෙන් ප්‍රශ්න කරා මේ ශාක වර්ධක ද්‍රව්‍ය පිළිබඳ නිතර ප්‍රශ්න කරනවා. එතකොට 2010, 2014, 2016 කියන වර්ෂවල රචනා ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මේ ශාක වර්ධක ද්‍රව්‍ය වලින්. එතකොට ඔබේ විෂය නිර්දේශයට අනුව
මේ සඳහා පිළිතුරු පාඩම් කරගන්න. ශාක වර්ධක ද්‍රව්‍ය යනු මොනවාද? ප්‍රධාන ශාක වර්ධක ද්‍රව්‍ය වලට නිදර්ශක දෙමින් ඒවා නිපදවන ස්ථාන සඳහන් කරන්න කියලා කියනවා. එතකොට මේ නිපදවන ස්ථාන පිළිබඳව ඔබේ නව නිර්දේශයේදී සටහනක් නැහැ. එතකොට ඒ නොසලකා හරින්න. ශාක තුල ශාක වර්ධක ද්‍රව්‍යවල කාර්යයන් ගැන කෙටි විස්තරයක් ලියන්න. එතකොට ඒක නම් අපි ලබා දීලා තියෙන ඔබේ නිර්දේශයේ එක් ශාක වර්ධක ද්‍රව්‍යයේ කාර්යයන් මොනවද කියන එක. ඊළඟට ශාක වර්ධක ද්‍රව්‍ය යනු මොනවාද? 57. ප්‍රධාන ශාක වර්ධක ද්‍රව්‍ය වර්ග නම් කර ඒවායේ කාර්යභාරය පැහැදිලි කරන්න. ශාක වර්ධක ද්‍රව්‍යවල කෘෂිකාර්මික යෙදීම්. එතකොට මේ කෘත්‍යයන් යටතේම ඔබට හොයාගන්න පුළුවන් මුල් අද්වා ගැනීම. එතකොට අන්නාසි කුලේ ශාකවල මල් හට ගැනීම ආදියට ඉතිලීන් භාවිතා කරනවා. එතකොට මේ වගේ පැලවල චිත්‍ර ප්‍රචාර දිරිගැන්වීම ඉතිලීන් මේ කියන මේ මෙතන තියෙන වර්ධක යාමක නැත්නම් හෝමෝන වල එක් කෘත්‍යයන් ඔබ අධ්‍යයනය කරද්දී දක්නට ලැබෙනවා මේ කෘෂිකාර්මික යෙදීමුත්. මේවා අඩංගු කරලා ලියන්න ඕනේ. ඒ වගේම ශාක වර්ධක ද්‍රව්‍ය වල සාමාන්‍ය ලක්ෂණ මොනවාද? ප්‍රධාන ශාක වර්ධක ද්‍රව්‍ය වර්ග සහ ශාකවල ඒවා නිපදවෙන ස්ථාන සඳහන් කරන්න. එතකොට මේ කියන කොටස නැහැ. ඔබේ සිලබස් එකේ නිපදවන ස්ථාන ලබා දීලා නැහැ. ඒ වගේම ස්වභාවික ශාක වර්ධක ද්‍රව්‍ය ශාකවල වර්ධන විකසනය යාමනය කරන්නේ කෙසේද විස්තර කරන්න කියලා අහලා තියෙනවා 2016 දී. ඊළඟට අපිට අවසාන වශයෙන් මේ පාඩමේදී හම්බ වෙනවා කුමක්ද? ආතති නේද? ශාක ආදති ජෛවාදති සහ ජෛවාදති කියලා ආදති වර්ග දෙකක් තියෙනවා. එතකොට මේ පිළිබඳව කොටස් වෙන් කරලා හරි මේ වගේ එක ප්‍රශ්නයක් විදිහට හරි ශාක ආතති පිළිබඳව ශාක දක්වන ප්‍රතිචාර පිළිබඳව විස්තර කරන්න ඉන්න පුළුවනි. ඒතකොට මේ කොටසත් අලුත් කොටසක් නිසා නිතර කියන්නේ ඔබෙන් ප්‍රශ්න කරන්න පුළුවන් කොටසක් තමයි මේ ආතති කියලා කියන්නේ. එහෙනම් මේ මම කතා කරේ 4 වෙනි පාඩම ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය පාඩම යටතේදී ඔබෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. ඉදිරියේදී ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්න මොනවද කියලා සහ වසර 20ක් ඇතුළත ප්‍රශ්න කරලා තියෙන සියලුම රචනා ප්‍රශ්න මෙහිදී ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් මාස 2ක් වැනි කෙටි කාලයකින් උසස් පෙළ විභාගයට සූදානම් වෙන්න සැරසෙන ඔබට ඊටාම වටිනා අදහසක් වේවි කියලා. වටිනා දෙයක් වේවි කියලා මම හිතනවා. එතකොට ඔබට මේ ප්‍රශ්න සියල්ල PDF ආකාරයෙන් ලබා ගන්න අවශ්‍යයි නම් අපේ Telegram සමූහය සමග සම්බන්ධ වෙන්න. ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.